සමාජ සංගායනා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි ඔබේ හිත සුවපත් කිරීම පිණිස හිරු රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන සමාජ සංගායනා ධර්මදේශනා මාලාවේ අදට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මානුශාසනාව හරහා මේ හිමිදිරි පාන්දර ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ වටිනා කාරණාවක් පිළිබඳව. අපේ බුදුරජාණන් වහන්සේ අපට අධ්‍යාපනික වශයෙන්, ආර්ථිකමය වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්න අවශ්‍ය කරන මඟ මනාව පැහැදිලි කරලා දුන්නා. බුදු දේශනාව පරිශීලනය කරනකොට හොඳටම පැහැදිලි වෙනවා බුදුහාමුදුරුවෝ නිවන පමණක්ම නෙවෙයි, එදිනෙදා ජීවිත ගමන සාර්ථක කරගන්න අවශ්‍ය කරන කරුණු කාරණාත් බොහෝමයක් දේශනා කරලා තියෙනවා. සිංහාලෝවාද සූත්‍රය වගේ සූත්‍ර දේශනා කල්පනා කරනකොට මොනතරම් සමාජයට වැදගත් වන මේ ජීවිතය ආලෝකමත් කිරීමට හේතු වන කාරණා පැහැදිලි කරලා දීලා තියෙනවාද? ඒ සූත්‍ර දේශනා විතර නෙවෙයි, බොහෝ සූත්‍රවල එදිනෙදා ජීවත් වෙන විදිය ගැන බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපනය ලබන ළමයින්ට කොයි විදියටද තමන් අධ්‍යාපනය ලැබිය යුත්තේ, ඒ පිළිබඳවත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. කම්මැලිකාර ගති ලක්ෂණ අයින් කරලා බොහොම වීරයෙන් කටයුතු කරන්නේ කොහොමද? මේත් අහලා තියෙනවා මුගලන් තෙරුන් වහන්සේ සක්මන් භාවනා කරනවා. එක්තරා අවස්ථාවක රාත්‍රියේ මුගලන් තෙරුන් වහන්සේ අලසකමටපත් වෙලා සක්මන් කෙළවරේ නිදි කිරමින් ඉන්නකොට බුදුහාමුදුරුවන්ට මේක දැනගන්න ලැබිලා බුදුහාමුදුරුවෝ එතනට වැඩම කරලා මුගලන් තෙරුන් වහන්සේගේ කම්මැලිකම නැති කරන්න වීරිය උපදවන්න අනුශාසනා කරනවා. ඒ වෙලාවේ මුගලන් තෙරුන් වහන්සේට බුදුහාමුදුරුවෝ ගන්නනවා මොග්ගල්ලාන, කම්මැලිකාර ගතියක් ඇති වෙලා තියෙනවා නම් හිතපු අරමුණ වෙනස් කරන්න. එකම අරමුණක ඉන්න ගියාමත් කම්මැලිකම ඇති වෙනවා. ඒකනේ මේ ශරීරය ගත්තාම කඳු නැගලා බැහැලා කිලෝමීටර් ගණන් ඇවිදිනකොටත් මහන්සි. ඒ වගේම තමයි එක තැනක වාඩි වෙලා පැය ගාණක් ඉන්න ගියාම ඒත් මහන්සි. හිතත් එහෙමයි. හිතත් එහෙමේ විසිර යන්න ඒත් වෙහෙසයි. එක අරමුණක තියාගෙන ඉන්නකොටත් වෙහෙසයි. ඒ නිසා අරමුණු වෙනස් කරන්න ඕන. තමන් හිටපු අරමුණින් වෙනස් අරමුණකට වෙනත් අරමුණකට යන්න. හැබැයි පින්වත්නි, අරමුණක් අතහැරලා අරමුණකට යන්න ඕන යහපත් අරමුණකට. හොඳ අරමුණක නම් ඉන්නේ, ඒ අරමුණෙන් තවත් හොඳ අරමුණකට යන්න. ඒකයි වෙන්න ඕන. එහෙම කරලත් නිදිමත ගතිය යන්නේ නැත්තම් ඉගෙනගත්ත දහම් පාඨයක් සජ්ජායනා කරන්න කිව්වා, ශබ්ද නගලා. එතකොට නිදිමත ගතිය නැති වෙයි. එහෙම කරලත් නිින්ද යන්නේ නැත්තම් සක්මන් කරන්න, ඇවිදින්න. පාඩම් කර ඇවිදින්න. එතකොට නිදිමත ගතිය නැති වෙයි. එහෙම කරලත් නිදිමත ගතිය යන්නේ නැත්තම් අත් දෙකෙන් කන් දෙක මිරිකන්න කියලා කිව්වා ටිකක්. කම්මුල් මිරිකන්න කියලා කිව්වා. බලන්න. ඊළඟට ඇස් වතුරෙන් හොදලා වටපිට ටිකක් බලන්න කිව්වා. ඈත අහස දිහා බලන්න කිව්වා.
එහෙම කරලා නිදිමත ගතිය යන්නේ නැත්තම් ආලෝක සංඥා පහල කරගන්න. රාත්‍රී හිටියත් දවල් කියලා හිතන්න කිව්වා. දවල් කියලා හිතුවාම නිින්ද යන්නේ නැහැ. ආලෝක සංඥා පහල කරගන්න. එහෙම කරලත් නිින්ද යනවා නම් බුදුහාමුදුරු දේශනා කළ සිංහ සෙයියාවෙන් අවදි වෙන වෙලාව අදිටන් කොට සැතපෙන්න. අර ඔක්කොම කරලත් ඒත් හරියන්නේම නැත්තම් නිදිය ගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ. බුදුහාමුදුරු දේශනා කළා. හැබැයි නිදියන්න ඕන විදියක් අපට උගන්වුවා. බලන්න මේ ළමයින්ට බොහොම වැදගත්. අවදි වෙන වෙලාව අදිටන් කොට සිහියෙන් සැතපෙන්න. ඒ කියන්නේ අපි නැගිටින්න ඕන වෙලාව අදිෂ්ඨාන කරලා නිදියන්න ඕන. එතකොට එලාම් ඕනෙත් නැහැ. අර ඉස්සර අපේ අම්මලා තාත්තලා කියන දෙයක් තමයි නැගිටින්න ඕන උදේ 5ට නම් ටොකු 5ක් කනගෙන බුදියන්න. ටොකු 5ක් කනගෙන බුදිය ගත්තාම උදේ 5ට හරියටම නැගිටිනවා. බලන්න. අදිෂ්ඨාන කරලා නිදිය ගත්තාම නැගිටින්න පුළුවන්. අද වෙලා තියෙන්නේ නැගිටින්න වෙලාවක අදිෂ්ඨාන කිරිල්ලක් ඇත්තෙම නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වුවා අවදි විය යුතු වෙලාව අදිටන් කොට සැතපෙන්න. ඒ විතරක් නෙවෙයි. අවදි වූ විගස නැගිටින්න. බලන්න. අවදි වූ විගස නැගිටින්න. දැන් අපි බොහෝ විට අවදි වෙන්නේ එක වෙලාවක නැගිටින්නේ තව වෙලාවක. අවදි වෙනවා නම් 4:00ට නැගිටින්නේ 6:00ට. ඇඳට වෙලා ඔහේ ඉන්නවා. ඒක හොඳ නැහැ. අවදි වූ විගස නැගිටින්න. නැගිට ගම එලි ඇඳෙන් බහින්න ඕන. අන්න එහෙමයි වීරිය උපදවන්න කියලා කිව්වේ. එතකොට මේ කම්මැලිකම නැති කරගන්න මග බුදුහාඳුරෝ දේශනා කළා. ඒ වගේම ආර්ථිකය ශක්තිමත් කරගන්න අවශ්‍ය කරන මග දේශනා කළා. මේ හැම අංශකින්ම දියුණු වෙන්න බුදුහාඳුරෝ ඉගැන්වුවා. මේ සඳහන් කරපු ප්‍රධාන අංශ තුනක් මේ අධ්‍යාපනය, ආර්ථිකය සහ ආධ්‍යාත්මිකය. මේ අංශ තුනෙන්ම දියුණු වෙන්න ඕන. සමහරු ඉන්නවා අධ්‍යාපනය සහ ආර්ථිකය ගැන විතරයි හිතන්නේ. ආධ්‍යාත්මිකය ගැන හිතන්නේ. තව සමහර අය ඉන්නවා ආධ්‍යාත්මිකය ගැන හිතනවා අධ්‍යාපනය ආර්ථිකය ගැන හිතන්නේ. මේ අනුව පුද්ගලයෝ ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට අපට දකින්න පුළුවන් මේ සමාජයේ. සමහරු අධ්‍යාපනය ආර්ථිකය සඳහා පුදුම කැපකිරීමක් කරන්නේ. හැබැයි බණකට, පිරිතකට, පින්කමකට, පන්සලකට අඩිය තියන්නේ. ආධ්‍යාත්මික දියුණුවක් නැහැ. හැබැයි ඉගෙන ගන්නවා. සල්ලිත් තියෙනවා. ඉගෙනත් අරගන්න සල්ලිත් තියෙන නමුත් ආධ්‍යාත්මික ගමනක් නැති මිනිස්සයව අපිට හඳුන්වන්න තියෙන්නේ. ජීවත් වුණොත් හොඳයි, මලොත් අනාතයි. මොකද පණ ටික යනකම් ඉගෙන ගත්ත දෙයි හම්බ කරපු දෙයි Tamante හිතසුව පිණිස පවතිනවා. හැබැයි මරණය සිද්ධ වෙච්ච වෙලාවේ ඉඳලම ඉගෙන ගත්ත දේත් හම්බ කළ දේත් දෙකම වැඩක් නැති වෙනවා. ඊට පස්සේ ඕන වෙන්නේ ආධ්‍යාත්මික දියුණුව. එහෙම එකක් නැත්තම් අනාතයි. හොඳට මතක තියාගන්න ඉගෙන ගන්න එකයි හම්බ කරන වැඩේ විතරනම් ඔබ ඔබේ ජීවිතේ ප්‍රගුණ කරන්නේ. ඔබ ජීවත් වුණොත් නම් බොහොම හොඳයි. මැරුණොත් අනාතයි. තව සමහර උදවිය ඉන්නවා ඉගෙන ගන්නෙත් නෑ හම්බ කරන්නෙත් නෑ මොකක්වත් නෑ. හැබැයි පැය 24න් බණ අහනවා, භාවනා කරන්න යනවා. අර අංශෙ මුකුත් නෑ. අන්න එහෙම අය ගැන කියන්න තියෙන්නේ මලොත් හොඳයි ජීවත් වුණොත් අනාතයි. ඇයි ජීවත් වෙන්න අවශ්‍ය කරන ටික එකතු කරගන්නේ. විශේෂයෙන් මේ ගිහි පාර්ශවය. පෞල් ජීවිත ගත කරනකොට සමහර වෙලාවට හම්බ කරන්න යන්නේ නැහැ බණ අහනවා. දරුවන්ට කන්න දෙන්න විදියකුත් නැහැ. ගෙදර වැඩ කටයුතු බලන්න විදියකුත් නැහැ. ඒව බලන්නෙත් නැහැ. පැය 24න් බණ අහනවා, සිල් සමාදන් වෙනවා, භාවනා ප්‍රගුණ කරනවා. මේව නරකයි කියලා කියන්නේ හොඳයි. හැබැයි පින්වත්නි පෞල් ජීවිතයක් ගත කරනකොට අනිත් අංශ ගැනත් බලන්න ඕන. ඒව පැත්තකට වීසි කරලා ගිහි ගෙදර භික්ෂුවක් වගේ ඉන්න ගියොත් ගැලපෙන්නේ නැහැ. ඒක වැරදි. ඒ නිසා තමයි ගිහි ගෙදර මේ වැඩේ කරන්න බැරි නිසා තමයි පැවිදි වෙන්න කිව්වේ. සමහරු පැවිදි වුණා වගේ ගෙදර හිටියාම ගෙවල් වල ප්‍රශ්න මතුවෙනවා. එතකොට සමහර උදවිය ඉන්නවා ඉතින් බණ අහනවා ධර්මයේම තමයි කතා කරන්නේ.
හැබැයි ඉගෙන ගන්නෙත් නැහැ, හම්බ කරන්නෙත් නැහැ. මරුණොත් හොඳයි, සුවපත් තැනකට යයි. හැබැයි පින්වත්නි ජීවත් වෙන්න අමාරුයි. තවත් සමහර පිරිසක් ඉන්නවා ජීවත් වුණත් අනාතයි, මලත් අනාතයි. ජීවත් වුණත් අනාතයි, මලත් අනාතයි. ඉගෙන ගන්නෙත් නැහැ, හම්බ කරන්නෙත් නැහැ, ආධ්‍යාත්මික දියුණුවකුත් නැහැ. අන්න එහෙම මිනිස්සු දෙපැත්තම අසාර්ථක කරගන්නවා. මෙලොවත් දුක් වෙනවා, පරලොවත් දුක් වෙනවා. තවත් සමහර පිරිසක් ඉන්නවා හිටියත් ලස්සනයි, මරුණත් සුවපත්. මෙලොවත් හොඳයි, පරලොවත් හොඳයි. ආන්න ඒ කවුද? අධ්‍යාපනයත් හොඳට ලබලා, ආර්ථිකයත් හොඳට ශක්තිමත් කරලා, ඒ වගේම ආධ්‍යාත්මික ගමන සංවර්ධනය කරගෙන බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මේ අංශ තුනෙම දියුණු වෙන්න. තුනෙම දියුණු වෙනකොට ඉන්න තාක්කල් සුවසේ ඉන්නත්, මිය ගිය දාට සුවසේ මැරිලා පරලොව සුවපත් භාවය ඇති කර ගන්නත් ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා. ඒ අනුව කල්පනා කරනකොට අද බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් මේ ආර්ථිකය ගැන. තමන් වෙළඳ ව්‍යාපාර කටයුතු සිද්ධ කරන්න යොමු වෙනවා, මේවා දියුණු වෙන එක ගැන අද ගොඩාක් දෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා. ඔය ප්‍රශ්නේ එදා සාරිපුත්ත මහරහතන් වහන්සේට ඇති වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුහාමුදුර ළඟට ගිහිල්ලා විමසනවා ප්‍රශ්න 4ක්. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සඳහන් වෙනවා වනිජ්ජා කියලා සූත්‍රයක්. වෙළඳාම කියන අදහසයි ඒ සූත්‍රයේ අන්තර්ගත. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුහාමුදුරන්ගෙන් විමසනවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සමහර මිනිස්සු ව්‍යාපාර කටයුතු ආරම්භ කරනවා. හැබැයි මේ ආරම්භ කරපු ව්‍යාපාර ආරම්භ කරපු තැනම වැටෙනවා. ඇයි ඒ බුදුහාමුදුරුවනේ? බලන්න අපේ සමාජයේ දිහා පටන් ගත්ත දවසේම වැටිලා ඉවරයි. පටන් ගන්න වියදම් කරපු ටික විතරයි. පටන් ගත්ත ගමන්ම වැටිලා යනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුහාමුදුරන් විමසනවා. බුදුහාමුදුරනේ එහෙම වෙන්නේ ඇයි? ව්‍යාපාර පටන් ගත්ත ගමන්ම වැටිලා යන්නේ ඇයි මිනිස්සුන්ගේ? ඊළඟට විමසනවා බුදුරජාණන් වහන්සේ සමහර මිනිස්සුන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. හැබැයි බලාපොරොත්තු වෙච්ච තැනට ලං වෙන්නෙම නැහැ. ඒ ව්‍යාපාරේ පටන් ගන්න තියෙන්නේ යම්කිසි බලාපොරොත්තුවක් ඇතුව. හැබැයි මේ ව්‍යාපාර කටයුතු බලාපොරොත්තු වෙච්ච තැනට යන්නේ නැහැ. ඊට මෙහෙයින් නැවතිලා තියෙනවා. වැටිලත් නෑ යනවා. බලාපොරොත්තු වෙච්ච තැනට යන්නේ නැහැ. ඒ ඇයි බුදුහාමුදුරනේ කියලා විමසන. ඊළඟට තුන්වෙනියට අහනවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සමහර අයගේ ව්‍යාපාර බලාපොරොත්තු තැනට ගිහිල්ලා ඒ තැන නැවතිලා යනවා. එතනින් එහාට යන්නේ නැහැ, වැටෙන්නේ නැහැ, බලාපොරොත්තු වෙච්ච තැනට ගිහිල්ලා ඒ බලාපොරොත්තු වෙච්ච විදියට යනවා. බුදුහාමුදුරුවනේ මේ ලෝකේ සමහර අයගේ ව්‍යාපාර බලාපොරොත්තු වෙච්ච තැනටත් එහා අතිසාර්ථක මට්ටමට ප්‍රබෝධමත් වෙනවා. එහෙම වෙන්නේ ඇයි? දැන් අපිට මේ සමාජය දිහා බලනකොට ඔය හතර වර්ගෙම දකින්න ලැබෙනවා. සමහරු පටන් ගත්ත තැනම වැටිලා ඉවරයි. ඕන තරම් ඉන්නවනේ. හොඳට පටන් ගන්නවා. පටන් ගත්ත දවසේ ඉඳලා පහුවෙන්ද ඉඳලා වහලා. වැඩ යන්නේ. හේතුව මොකක්ද? තව සමහර ඒවා බලාපොරොත්තු වෙනවා යම් කිසි මට්ටමකට. එතනට යන්නෙම නැහැ. දිනු කරන්න බෑ. එක මට්ටමකටම තමයි. තව සමහර ඒවා බලාපොරොත්තු වෙච්ච තැනට යනකම් යනවා. එතනින් එහාට යන්නේ. තව සමහර ව්‍යාපාර බලන්න පටන් ගන්න එක තැනක ඉවර වෙන්නේ මහා විශාල තැනකට ගිහිල්ලා. හිතා ගන්න බැරි දියුණුවක් ලබනවා. ඔය ව්‍යාපාර වර්ග හතරම අපට දකින්න ලැබෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුහාමුදුරන්ගේ මේ කාරණා විමසනකොට බුදුහාමුදුරු උත්තර දෙනවා. සාරිපුත්ත සමහර උදවියගේ ව්‍යාපාර පටන් ගත්තු තැනම වැටෙන්න හේතුවක් තමයි
විවිධ ශ්‍රමණයන්ට, බමුණන්ට, භික්ෂූන් වහන්සේලාට, විවිධ පුද්ගලයින්ට විවිධ දේවල් දෙන්න අහනවා. මොනවද ඕන කිය අහනවා. සමහරු ඉන්නවා එහෙම. මොනවද ඕන, මොනවද අවශ්‍ය. එහෙම අවශ්‍යතාවය අහගන්නවා. හැබැයි අහගත්ත දේවල් ඒ විදිහට දෙන්නේ නැහැ. පොරොන්දු ඉටු කරන්නේ නැහැ. ඔන්න. පොරොන්දු දෙනවා ඉටු කරන්නේ. මොනවද ඕන කියලා ඇහුවා මෙන්න මේ දේ ඕන කිව්වා මේව දෙන්නේ නැහැ. අවශ්‍යතා අහගෙන ගිහිල්ලා මේවා දෙන්නම් කියලා නොදී ඉන්නවා නම් ඔන්න මතක තියාගන්න. ආන් එහෙම වෙනකොට ව්‍යාපාර පටන් ගත්තු තැනම වැටිලා යනවා. පටන් ගත්තු තැනම වැටිලා යනවා. ඇසෝදේ නොදේද තමන් ගිහිලා අහනවා මොනවද ඕන? ඒ කෙනා කියනවා අවශ්‍ය දේ. ඒ දේ දෙන්නේ නැත්නම් ඒකේ විපාක බලාපොරොත්තු ඇති කරලා ඒක සුන් කිරීමේ විපාක නිසා ව්‍යාපාර පටන් ගත්ත තැනම නැති වෙලා යනවා. ඊළඟට පෙන්නනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ විමසන ප්‍රශ්නය සමහර ව්‍යාපාර තියෙනවා බලාපොරොත්තු වෙච්ච තැනට යන්නේ නැහැ. ඊට මෙහෙන් නැවතිලා තියෙනවා. ඒකට හේතුව සාරිපුත්ත සමහර මිනිස්සු විවිධ දේවල් අහනවා ශ්‍රමණයන්ගෙන්, බමුණන්ගෙන්, විවිධ උදවියගෙන් මොනවද ඕන, මොනවද අවශ්‍ය කියලා අහනවා. අහනකොට ඒ අය ඒ අවශ්‍යතා කියනවා. හැබැයි ඒ අවශ්‍යතාවයන් අහගෙන අඩුවෙන් දෙනවා නම්, අඩු දෙයක් දෙනවා නම්, අර කෙනා බලාපොරොත්තු වෙච්ච දෙයට වඩා අඩුවෙන් නම් දෙන්නේ. ඔන්න මතක තියාගන්න. බලාපොරොත්තු වෙච්ච දේ අඩු කරලා දෙනකොට ඒකේ විපාක බලාපොරොත්තු වෙච්ච තැනට යන්නේ ඉන් මෙහා නවතිනවා. සමහරු එහෙමයි. අහනු ඇවිල්ලා මොනවද ඕන? දැන් භික්ෂුන් වහන්සේලාට අපිනුත් එහෙමයි. මොනවද හාමුදුරනේ ඕන කියලා අහනවා. ඉතින් විවිධ විදියට අහනවා. හාමුදුරනේ අනිත් ඒවා දීලා වැඩක් නැහැ නේ. හාමුදුරන්ට ඕනම දේවල් දෙන එක බොහොම වටිනවානේ. අවශ්‍යම දෙයක් තියෙනවා නම් කියන්න කියලා කියනවා. අහනවා. අපි නම් බොහෝ විට කියන්නේ නැහැ. මොකද හේතුව එහෙමවත් කියන්න බෑ. ඔය පුද්ගල වර්ග ගානම ඉන්නවනේ මේ සමාජයේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ප්‍රමාණය අඩු කරනවා. එක්කෝ ලාභ එකක් ගෙනල්ලා දෙනවා. ඒව පාවිච්චි කරන්න බෑ සමහර වෙලාවට. ඒ වගේ දේවල් තියෙනවා. බලාපොරොත්තු වෙච්ච දෙයට වඩා අඩු දෙයක් නම් දෙන්නේ. බලාපොරොත්තු වෙච්ච විදියට අඩුවට නම් දෙන්නේ. ඔන්න මතක තියාගන්න. ව්‍යාපාර පටන්ගෙන යන්න පුළුවන්. හැබැයි බලාපොරොත්තු වෙච්ච තැනට යන්නේ නැහැ. බලාපොරොත්තු වෙච්ච තැනට ගෙන යන්න බෑ. බුදුහාමුදුරු දේශනා කළේ. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ විමසනවා බුදුරජාණන් වහන්සේ සමහර ව්‍යාපාර තියෙන බලාපොරොත්තු වෙච්ච තැනට යනවා. බලාපොරොත්තු වෙච්ච තැනක් තියෙනවනේ ඒ තැනට යනවා. හැබැයි එතනින් එහාට යන්නේ නැහැ. මේකට හේතුව මොකද්ද? සාරිපුත්ත යම්කිසි කෙනෙක් තව කෙනෙකුගෙන් යමක් විමසනවා මොනවද අවශ්‍ය කියලා. අවශ්‍යතාවය හොයලා බලලා ඒ කෙනා කියන විදියට මේ දේ කරනවා නම් බලාපොරොත්තු වෙච්ච විදියට මේ දේ ලබලා දෙනවා නම් ආන්න ඒ කෙනාට විපාක හැටියට බලාපොරොත්තු වෙච්ච තැනට යන්න පුළුවන් වෙනවා. කෙනෙක් බලාපොරොත්තු වෙච්ච විදියටම දෙනවා නම් ඊළඟට විමසපු ප්‍රශ්නය බලාපොරොත්තු වෙච්ච තැනටත් වඩා ව්‍යාපාර කටයුතු දියුණු වෙලා යන්නේ. සාරිපුත්ත සමහරු බලාපොරොත්තු වුණාටත් වඩා දෙනවා. බලාපොරොත්තු නොවුණු තරමට දෙනවා. කෙනෙක් බලාපොරොත්තු වෙන එක මට්ටමකට ඊටත් වඩා දෙනවා නම් ඒකේ විපාක හැටියට තමන් බලාපොරොත්තු වෙච්ච තැනටත් එහා තමන්ට ලැබෙනවා. ඕනම දෙයක් එහෙම. ඒ නිසායි සකසා සපුරා දෙන දේ දෙන්න ඕන හරියට. කරන දේ හරියට කරන්න ඕන. එතකොට ව්‍යාපාර කටයුතු පටන් ගත්ත තැනම වැටිලා යන්නේ හේතුව මොකක්ද? සංසාර ගමනේ වර්තමානයේ උනත් ඉල්ලන දේ අඩුවෙන් දෙනකොට දෙන්නේ නැති වෙනකොට
නොදී ඉන්නකොට බලාපොරොත්තු ඉටු කරන්න නැති වෙනකොට එහෙම වෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙච්ච තැනට නොගිහින් මග නවතින්නේ ඇයි? බලාපොරොත්තු වෙච්ච තරමට නොදී ඊට අඩුවෙන් දීම. බලාපොරොත්තු වෙච්ච තැනට ගෙන යන්න පුළුවන් වෙන්නේ කොහොමද? එතනින් එහාට නොයා බලාපොරොත්තු වෙච්ච තැන නැවතී සිටින්නේ. බලාපොරොත්තු වෙච්ච තරමට දීම. බලාපොරොත්තු වෙච්ච තරමටත් එහා යනවා නම් යන්නේ ඇයි? බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට වඩා දන් දීම. අන්න ඒ විදියට කෙනෙක් බලාපොරොත්තු වෙනවට වඩා ඉහළින් දෙන්න උත්සාහ කරනවා. අන්න එහෙම උත්සාහ කරනවා නම් ව්‍යාපාර කටයුතු දියුණුවෙන් තියුණුවට පත් කරගන්න පුළුවන්. අද බලන්න වෙළඳ ව්‍යාපාර කටයුතු වලත් එහෙමනේ. මිනිස්සු බලාපොරොත්තුෙන් එන්නේ යම්කිසි මට්ටමක ඇඳුමක්. අපේ මිනිස්සු මොකද කරන්නේ? ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන මට්ටමට වඩා ලාභ බාල එකක් විකුණනවා. ඒ කඩේ දුවන්නේ නැහැ. මේකේ කර්මයේ විපාක කියන එක මේ මොහොතේම ලැබෙනවා. යම්කිසි මිනිසෙක් බලාපොරොත්තුෙන් එනවා යම්කිසි ඇඳුමක්. ඒ බලාපොරොත්තුෙන් එන ඇඳුමට වඩා බාල එකක් නම් දෙන්නේ. ඒක ගෙන යන්න බෑ. ඊට වඩා වටින දෙයක් නම් ඒ කෙනාගේ මුදලට වටින දෙයක් නම් හරි ගැළපෙන දෙයක් නම් ඒ ව්‍යාපාර දියුණු වෙනවා. ඒ නිසා මේ දන් දෙනවා කියන එක හරියට කරන්න ඕන. දන් දෙන්න පුළුවන්. දෙන්න දේ සකසා සපුරා දෙන්න ඕන. එහෙම දානය මත තමයි මේ සියලු සැප සම්පත් රඳා පවතින්නේ. දානයේ ප්‍රධාන අංගයක්. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල ප්‍රධානම කාරණාව දානය. දන් දෙන්න වස්තුව ලැබෙනවා. හැබැයි දන් විතරක් දුන්නට මදි. සිල් රකින්නත් ඕන, භාවනා ප්‍රගුණ කරන්නත් ඕන. සමහර උදවිය ඉන්නවා මේ ලෝකෙ පින්වත්නි අත දිගැරලා දන් දෙනවා. පුදුම දානපති. දන් දෙනවා. ඒකෙත් දන් දෙන එකෙත් විධි දෙකක් තියෙනවා. මතක තියාගන්න ප්‍රධාන වශයෙන්. හොඳ දේවල් දීම තමයි දාන හැටියට සඳහන් කරන්නේ. නරක දේවල් දුන්නට ඒක දානයක් වෙන්නේ නැහැ. දැන් සමහරු ඉන්නෝ නිකම් බොන්න දෙන එක්කෙනාට පින් දෙනවා. ඔය පෞගිය කාලවල වල ඇඳිරි නීතියෙ ඉවරුනාම බාර කැරියා කියලා පින් දුන්නනේ සමහරු. මාධ්‍ය අපි දැක්කා. බාර කැරියට බොහොම පින් මහත්යෝ කිව්වා. බලන්න ඒ තරම් මෝඩයි, අඥානයි. කවුරු හරි බොන්න දෙන යාළුවෙක් ඉන්නවා නම් ඒ කෙනා දානපතියෙක් නෙවෙයි. ඒ කෙනා මෝඩපතියෙක්. හොඳට මතක තියාගන්න. සමහරු ඉන්නවනේ අපේ යාළුවෝ අතරේ හොඳ දානපතියෙක් ඉන්නවා. එයා බොන්න අරන් දෙනවා නිකන්. දානපති නෙවෙයි. දානපති වෙන්නේ යහපත් දේ දෙනකොට. තව කෙනෙකුට හිතසුව පිණිස පවතින දෙයක් දෙනකොට බොන්න දෙන එකේ මොකක්ද අනිත් කෙනාට තියෙන යහපත? බොන්න මොකද වෙන්නේ? උම්මත්තකා විගතලජ්ජ ගුණා භවಂತಿ දීනා සදා වසනසෝක පරායනාච ජාතා භවේසු විවිධේසු විරූපදේහා පීත්වාහලා හල විසංව සුරා විපඤ්ඤා. බොන්න දෙනවා කියලා කියන්නේ ඒ මිනිස්සු උම්මත්තකෙක් කරනවා. ඒ මිනිස්සයා පවට ලැජ්ජා බය නැති කෙනෙක් බවට පත් කරනවා. හිඟන්නේ බවට පත් කරනවා බොන්න දෙනවා කියන්නේ. ප්‍රශ්න වලට මැදි කරනවා. විරූපී කරනවා. අන්න ඒ තරම් විනාශය ගෙන දෙන දේවල් දෙනවා කියන අහිත පිනිස පවතින දේවල්. ඒව දාන නෙවෙයි. ඒව බොහොම වැරදි දේවල්. යහපත් දේ දෙනවා නම් තව කෙනෙකුගේ ආයුෂ වැඩෙන, වර්ණය වැඩෙන, සැපය වැඩෙන, බලය වැඩෙන, ප්‍රඥාව වැඩෙන යමක් දෙනවා නම් ඒ දීමෙන් වස්තුව ලැබෙනවා. සමහර ඉන්නවා අත දිගහැරලා දන් දෙනවා. හැබැයි සිල් රකින්නේ නැහැ. සිල් රකින්නේ. භාවනා කරන්නෙත් නැහැ. පින්වත්නි ඔය ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ම එක හා සමානව දියුණු කරන්න ඕන. දන් දෙනකොට වස්තුව ලැබෙනවා, සිල් රකින්නකොට රූප සම්පත්තිය ලැබෙනවා, භාවනා ප්‍රගුණ කරනකොට ප්‍රඥා සම්පත්තිය ලැබෙනවා. ඔන්න සීල, දාන සීල භාවනාවේ ලැබෙන ආනිසංස. දානය සිද්ධ කරනකොට වස්තුව, සිල් රකින්නකොට ලස්සන රූපය, භාවනා ප්‍රගුණ කරනකොට ප්‍රඥාව. සමහරු ඉන්නවා දන් දෙනවා, සිල් රකින්නෙත් නැහැ, භාවනා කරන්නෙත් නැහැ. මතක තියාගන්න හොඳට වස්තුව ලැබෙනවා.
කෝටි ගණන් වාහන, කෝටි ගණන් ගෙවල්, කෝටි ගණන් ඉඩකඩම් හොඳට වස්තුව ලැබෙනවා. හැබැයි සිල් රැකපු නැති නිසා විරූපී. ඔන්න බලන්න. විරූපී. භාවනා කරපු නැති නිසා මන්ද බුද්ධිකයි. නැද්ද එහෙමයි? හොඳට සල්ලි තියෙනවා, හොඳට වස්තුව තියෙනවා, දන් දීපු නිසා. හැබැයි සිල් රැක්කේ නැහැ, භාවනා කළේ නැහැ. ඒ නිසා ලස්සන රූප සම්පත්තියක් නැහැ, ප්‍රඥාව නැහැ, හරි මෝඩයි. ඔය සල්ලිකාර ගෙවල් වල ඉන්නේ කොච්චර සමහරු ඉන්නවා හරි මෝඩයි. මෝඩ කොල්ලෝ එහෙම උපදිනවා. තියෙන සල්ලි ඔක්කොම විනාශ කරනවා. භාවනා කරලා නැහැ. එතකොට තව සමහර අය ඉන්නෝ සිල් රකින්න. සීලය රකින්න. හැබැයි දන් දෙන්නේ නැහැ. භාවනා කරන්නෙත් නැහැ. කයයි වචනේ විතරයි සංවර. දන් දෙන්නේ නැහැ, භාවනාව කරන්නෙත් නැහැ. එතකොට මොකද වෙන්නේ? ධනෙ නැහැ. හැබැයි හරි ලස්සනයි. සිල් රැකලානේ. හරි ලස්සනයි. ඒ වගේම තමයි ප්‍රඥාවක් නැහැ, බුද්ධියක් නැහැ. මෝඩයි. ඕන තරම් ලස්සනයි ඉන්නවා, වස්තුවක් නැහැ, ප්‍රඥාවක් නැහැ. ලස්සන තියෙනවා. ඊළඟට තව සමහර උදුවි ඉන්නවා භාවනාව ප්‍රගුණ කරනවා. භාවනා ප්‍රගුණ කරනකොට ඒ තුල සීලයක් තියෙනවා. භාවනා ප්‍රගුණ කරනකොට ඒ තුල සීලයක් තියෙනවා. ඒ නිසා භාවනාව ප්‍රගුණ කරනකොට හැබැයි දන් දෙන්නේ නැහැ. භාවනා නම් කරනවා හැබැයි දන් දෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? වස්තුව නැහැ. හැබැයි ලස්සන තියෙනවා, උගත්කම තියෙනවා, ඒව ටික තියෙනවා. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ම සිද්ධ කරනවා නම් පින්වත්නි, ආන්නේ කෙනාට වස්තු සම්පත්, රූප සම්පත්, ප්‍රඥා සම්පත් කියන මේ සම්පත්තීන් තුනම ලැබෙනවා. ඒ නිසා දන් දෙන්නත් ඕන, සිල් රකින්නත් ඕන, භාවනා ප්‍රගුණ කරන්නත් ඕන. දෙන දාණය කෙනෙක් බලාපොරොත්තු වෙනවට වඩා දෙන්න ඕන. ආන් එහෙම දෙනකොට තමයි තමන්ට ඒවා ප්‍රතිඵල හැටියට ලැබෙන්නේ. විපාක හැටියට ලැබෙන්නේ. දුන්නොත් දාණය ලැබෙයි නිදාණය. නිකන් කිව්වේ නෑ. ඔය අත්හැරීම දන් දීම කියන තැන ලැබීමක් තියෙන. වටිනා දෙයක්. හොඳ ආයෝජනයක්. බලන්න අනේපිඩි සිටුතුමා බුද්ධ ප්‍රමුඛ මහසඟරුවන විශේෂී ජේතවනාරාමේ මිලදීගෙන පූජා කරලා අනේපිඩි සිටුතුමා මිය ගිහිල්ලා දෙව්ලොව උපන්න අනේපිඩි සිටුතුමා අනේපිඩු දෙව් හැටියට මේ අනේපිඩි සිටුතුමා දෙව්ලොව ඉපදිලා දිව්‍ය ලෝකෙදී සතුටටපත් වුණා කියලා කියනවා. අනේපිඩි සිටුතුමාට තිබිච්ච සිටුමාලිගාව ගැන හිතලා නෙවෙයි. තිබුණු දුන්නු ජේතවනාරාමය ගැන හිතලා. ඉදං හිතං ජේතවනං ඉසි සංඝ නිසේවිතං ආවුත්තං ධම්ම රාජේන පීති සංජනනම් මම. මා විසින් බුද්ධ ප්‍රමුඛ මහසඟරුවන විශේෂී පුදන ලද දෙව්රම් විහෙරේ ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ ධර්ම රාජෝත්තමයන්න් වහන්සේ මහා සංඝරුවන වට කරගෙන ධර්මයේ දේශනකොට මුළු ලොවටම දහම් අමාපැම් බෙදනකොට පීති සංජනනම් මට පුදුම සතුටක් අදටත් දැනෙන්නේ. පින්වත්නි, දුන්නු දේ ගැන විතරයි සතුටට හිතලා සතුටු වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒකයි දුන් දේ සුවඳයි කියලා කියන්නේ. දුන්නු දේ තමයි සතුටට හේතු වෙන්නේ. ඒ නිසා පරිත්‍යාගශීලී වෙන්න ඕන. දන් දෙන්න ඕන. අන් කෙනා බලාපොරොත්තු වෙනවට වඩා දෙන්න ඕන. තියෙන ටිකෙන් හරි දන් දෙන්න ඕන. අන්න එහෙම පුළුවන් නම් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඒ නිසා ඔබේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න මේ වනිජ්ජා සූත්‍රය අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ මේ සූත්‍ර දේශනාව ඔබට හේතු වේවා, වාසනාව වේවා. මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් ඔබ අප නමින් මිය ගිහිලා පින් අපේක්ෂිත සියලුම ඥාතීන්ටත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ටත් අපි හැම කෙනෙකුටමත් ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලසා ගැනීම පිණිස හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං
චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. සමාජ සංගායනා